හරි. මම කිව්ව ලියාගත්තන ඔයගොල්ලෝනේ. මම අන්තිමට කිව්වේ ක්‍රිප්ටන් මිලිලිටර එකක් ලබා ගන්න අවශ්‍ය වාතයේ පරිමාව ඝන මීටර වලින් සොයන්න. එච්චරයි. හරිද ළමයි? එච්චරයි. හරි. හරි. ඔය ගණන් දෙක ගෙදර කරගෙන අපි ඊළඟ කොටසට යමු. දැන් අපි කතා කරලා ඇති මේ ppm ppv කතා කරා. ඒ ටික ඇති කියලා හිතුවා. අපි ගණන් ටිකක් බලමු. හරිද ළමයි? දැන් අපි මේ සාකච්ඡා කරපු කොටස් වල උතුම් අපි කතා කරලා තියෙනවා සංයුතිය ප්‍රකාශ කරන විවිධ ආකාර. හරිද? ස්කන්ධ භාගයේ පරිමා භාගයේ ස්කන්ධ පරිමා භාග නේද? අපි මෞල භාග ළමයි සාකච්ඡා කරා නේද? මෞල භාගය කතා කරාද මේ ගොම්නි? කරාස. හරි. ඊට පස්සේ සාන්ද්‍රණයත් කතා කරාද මෞලිකතාවය? ඔව් සර්. ඔව්. හරි අපි එහෙනම් මේ කොටස් ආකාර පහක්ම සාකච්ඡා කරලා තියෙනවා. හොඳේ. ස්කන්ධ භාගය, පරිමා භාගය, ස්කන්ධ පරිමාව, ඒ කියන්නේ ඝනත්වය, ඊට පස්සේ මෞල භාගය සහ අවසාන වශයෙන් සාන්ද්‍රණය කතා කරා. ඊට පස්සේ කොටස් ආකාරයෙන් කතා කරන විදිහත් ඒ කියන්නේ මේ කොටස් වශයෙන් ප්‍රකාශ කරන ආකාරයත් කතා කරා. හරි. දැන් එහෙනම් සියල්ලම සංයුතිය ප්‍රකාශ කරන ආකාර සම්පූර්ණයි. අපි තවදුරටත් පොඩ්ඩක් මේක සාකච්ඡා කරනවා. මේ ද්‍රාවණ පිළියෙල කිරීම ගැන පොඩ්ඩක් කතා කරනවා. හරි. ද්‍රාවණයක් කොහොමද පිළියෙල කරන්න කියන එක උගන්වන්න ඕනේ. ඒක ඔයාලට අවශ්‍ය වෙන ප්‍රායෝගිකව ගත්තත් ද්‍රාවණයක් හදන විදිය දැනගන්න අවශ්‍යයි. ඒ නිසා ද්‍රාවණ පිළියෙල කිරීම කියලා මාතෘකාවක් මම සාකච්ඡා කරනවා. ලියන්න. ද්‍රාවණ පිළියෙල කිරීම. හරි. ද්‍රාවණ පිළියෙල කිරීම. හරිද? මුලින්ම ද්‍රාවණයක් කියන එක අපි අර්ථයක් කොත් එහෙම ද්‍රාවණයක් කියලා කියන්නේ ළමයි යම්කිසි ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය වෙලා හැදෙනව ද්‍රාවණයක්. හරිද? යම්කිසි ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය වෙලා හැදෙනව ද්‍රාව්‍යයක්. ද්‍රාව්‍ය කියලා කියන්නේ අඩුවෙන් තියෙන සංඝටකය. ද්‍රාවකය කියලා කියන්නේ වැඩිපුර තියෙන සංඝටකය. හරිද? එතකොට විශේෂයෙන් අපි ද්‍රාව්‍ය කියලා වෙනම හඳුන්වන කොටසක් නැහැ. අපි එහෙම කියනවා. හරිද? ඒ නිසා ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ද්‍රාවකය කියන එක හඳුන්වීමක් තමයි දෙන එක. එහෙම අපි ගන්නවා. හරි. පොඩ්ඩක් අහන්න. හරි. දැන් මම කිය හිටියේ දැන් ද්‍රාවකය සහ ද්‍රාව්‍ය ගැන. මෙහානකෝ දැන් ඔය ද්‍රාව්‍ය කියලා කියන අඩුවෙන් තියෙන සංඝටකය, ද්‍රාවකය කියලා කියන වැඩිපුර තියෙන සංඝටකය. එතකොට ඒක මේ ද්‍රව අවස්ථාවේ තියෙන්න ඕන කියලා නීතියක් නැහැ. හරිද? මිශ්‍රණයක හරි මිශ්‍රණයක අඩුවෙන් තියෙන සංඝටකේ ද්‍රාව්‍ය කියලා කියනවා, වැඩිපුර තියෙන සංඝටකය ද්‍රාවකය කියලා කියනවා. දැන් බොහෝ වෙලාවට අපි ඔය ද්‍රාවක වලට ගන්නෙ ද්‍රව තත්ත්වයේ තියෙන වෙන්න පුළුවන්. ජලයේ දිය කරනවා මොන හරි සංඝටකයක් ඝන සංඝටකයක් වෙන්න පුළුවන් ද්‍රවයක් එහෙම වෙන්න පුළුවන්. අපි එතකොට ඒ සංඝටක මොනවා වුණත් වැඩියෙන් තියෙන කෙනා ද්‍රාවකය අඩුවෙන් තියෙන කෙනා ද්‍රාව්‍ය. සමහරවිට අපි ඝන මිශ්‍රණ හදන අවස්ථාවක් තියෙනවා. හරි? දැන් අපි ඝන මිශ්‍රණ හදන අවස්ථා ඕන තරම් තියෙනවා. දැන් ඔය මොන හරි ලෝහයකට අපි එකතු නැත්නම් අපි ලෝහ කුඩු මිශ්‍රණයකට අපි තව මොන හරි කවලම් කරනවා. නේද? ලත පිටි සීනි කවලම් කරන එක හිතන්නකෝ. පිටි සහ සීනි හොඳට කවලම් කරනවා. එතකොට අපි පිටි වැඩි ප්‍රමාණයක් අරගෙන සීනි හැදි දෙකක් තුනක් අපි කවලම් කරන්න පුළුවන්. එතකොට එහෙම වුණාන් පස්සේ එතන වැඩියෙන් ගත්ත සංඝටකය තමයි පිටි. ඒ හින්දා පිටි කියන එක ද්‍රාවකය වෙනවා. සීනි කියන එක ද්‍රාව්‍ය වෙනවා. එතකොට දැන් ද්‍රාවකය කියලා කියන හැමදෙස්සෙම මේ ද්‍රව තත්ත්වයේ තියෙන ඕනකම් නෙවෙයි. එහෙම අන්න ඒක පොඩක් මතක තියාගන්න. ඒක කියලා පොඩි කියලා නෝට් කරන්න දැන් නෙවෙයි. එහෙම මතක තියාගන්න ඕනේ ද්‍රාවකය ගැන. හරි. ඊට පස්සේ මම කතා කරන්නේ ද්‍රාවකණයක් පිළියෙල කරන විදි. දැන් ඕගොල්ලෝගේ ජීවිතයේදී අපි එදිනදා කතා කරන විදි බැලුවොත් එහෙම ද්‍රාවණ පිළියෙල කරන විදි ඕගොල්ලෝ කරලා ඇති ගොඩක් ක්‍රම වලට. නේද ළමයි? දැන් සාමාන්‍ය එක ක්‍රමයක් තමයි ජලය අරගෙන ජලයට දානවා ද්‍රාව්‍ය. දාලා දිය කරන ද්‍රාවණයක් හදනවා. එහෙම කරලා ඇතිනේ. ගෙදර දැන් උන අමතයක් හදනකොට පස්සේ අපි එහෙම තමයි කරන්නේ. හරි. අපි අරගෙන සීනි ආනමන අරගෙන අපි කවලම් කරනවා. ඒ උණු ජලය තියලා දිය කරනවා. ඒතර ඒකෙන් අපි ද්‍රාවණය හදන්න පුළුවන්. ඊට පස්සේ අපි තවත් ඒ ද්‍රාවණ වෙනස් කරන අවස්ථා තියෙනවා. දැන් ඊට පස්සේ ගිහින් දුන්නා පස්සේ අම්ම කියනවා අපෝ මේක බොන්න බෑ. මේකේ සීනි හැම මොනවද වැඩි කියලා කියනවා. හරි? වැඩි වුණාම මොකද කරන්නේ? ඒ ද්‍රාවණය අපි අරන් ගිහලා විසි කරන්නේ. ඒකට අපි තව ජලය දානවා. හරිද? එහෙම කරනවා. හරිද?
ඊට පස්සේ සමහර මදි කිව්වොත් එහෙම ඒක ඒ විදිහට ද්‍රාවණයක් අපිට තවත් වෙනස් කරන්න පුළුවන් විවිධ විදියට තව දේවල් එකතු කරලා. ඒ කියන්නේ ද්‍රාවණ කවලම් කරලත් අපිට වෙනස් කිරීම කරන්න පුළුවන්. හරි එහෙම. ඒ නිසා ද්‍රාවණ හදන විදි ගණනාවක් තියෙනවා. අපි ඔන්න ඔය කොටස් තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? ඒවා. හරිද? අපි මුලින්ම ලියමු. හරි? ලියන්න ඡේදයක් වශයෙන්. ලියන්න. යම්කිසි ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය කිරීමෙන් යම්කිසි ද්‍රාවකයක දිය කිරීමෙන් ද්‍රාවණයක් ලැබේ. හරි? ද්‍රාවණයක් ලැබේ. මේ මිශ්‍රණයේ ද්‍රාව්‍ය ලෙස හඳුන්වන්නේ අඩුවෙන් පවතින සංඝටකය වන අතර ද්‍රාවකය වන්නේ වැඩිපුර පවතින සංඝටකයයි. ද්‍රාවණය ද්‍රව තත්වයේ හෝ ඝන අවස්ථාවේ තිබිය හැක. ද්‍රාවණ පිළියෙල කළ හැකි ක්‍රම ගණනාවක් පවතී. හරි? ක්‍රම ගණනාවක් පවතී. පළවෙනි අනුමාතෘකාව. හරි? පළවෙනි අනුමාතෘකාව. එන ඝනයක් නැත්නම් ඝන තත්වයේ ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය කිරීම. හරි? දැන් ඝනයක් ද්‍රාවකයක දිය කිරීම කළොත් කමක් නැහැ. ඝන තත්වයේ ඇති ද්‍රාව්‍යයක් ද්‍රාවකයක දිය කිරීම. හරිද? හරි. ඒ අර්ථය අපි උදාහරණයක් බලමු. දැන් ළමයි අපි හිතමුකෝ දැන් අපි හදන්න ඕන ද්‍රාවණය සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් කියලා. ඒ ද්‍රාවණය හදන නිශ්චිත සංයුතියක් දෙන්න පුළුවන් ඔයගලන්ට. ඔයගලන්ට කියනවා 0.2 මවුල ඝන ඩෙසිමීටරයට සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් හදන්න කියලා. හරි විද්‍යාගාරයේ ඔයගලන්ට සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් හදන්න කියන 0.2. හරි අපි බලමු කොහොමද කරන්න කියලා. සමහරවිට ඔයගලන්ට ඒක කියලා දෙන්න ඇති ප්‍රැක්ටිකල් කරා නම්. හරි 0.2 මෙහෙම. හරි ඔයගලන්ට කියනවා සෝඩියම් කාබනේට් වලින් 0.2 මවුල ඝන ද්‍රාවණයක් හදන්න මේකේ පරිමාව 250ක් වෙන හදන්න කියලා කියනවා. හරි? ඔන්න ඔහොම. දැන් අපිට ඔහොමනේ කියන්නේ. ද්‍රාවණයක් හදන්න කිව්වහම අපිට කියනවා ඒ ද්‍රාවණයේ සංයුතිය සහ පරිමාව කියනවා. ඒ දෙක පදනම් කරන් තමයි ද්‍රාවණය හදන්නේ. අපි හිතමුකෝ දැන් ඝන සෝඩියම් කාබනේට් භාවිතා කරලා මෙන්න මේ සංයුතිය තියෙන මේ හා සමාන පරිමාවක් හදනවා කියලා. ඒක අපි කරන විදිහ කියලා දෙනවා. ප්‍රැක්ටිකල් ඒ කියන්නේ මේ හරියට මේ ප්‍රායෝගිකව කරගන්න පුළුවන් වෙන කියලා දෙනවා. හරි. එතකොට මුලින්ම අපි කරන්නේ මේ ද්‍රාවණය පිළියෙල කරන්නේ 250ක ප්‍රමාණයකට එන්නනේ. ඒ නිසා අපි මුලින්ම 250 ඝන සෙන්ටිමීටර පරිමාමිතික ප්ලාස්කුවක් ගන්නවා. හරි? 250 පරිමාමිතික ප්ලාස්කුවක් ගන්න ඕනේ. ඒකේ තමයි හරියටම 250ක් මැනගන්න භාවිතා කරන්නේ. ප්ලාස්කුවක් තමයි ගන්නෙ. හරි? පැතලියඩු ප්ලාස්කු තියෙන විද්‍යාගාරයේ 250. ඊට පස්සේ අපි කරන්නේ සංශුද්ධ සෝඩියම් කාබනේට් බෝතලේ අපි අරගෙන එයාගෙන් මවුල අවශ්‍ය ප්‍රමාණය ගණනය කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඒක කිරා ගන්න තරහදිය ඕනේ. ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. හරි?
හරි. එතකොට මුලින්ම අපි ගණනයක් කරන්න ඕනේ මෙන්න මේ තියෙන සංයුතිය සඳහා මෙන්න මේ පරිමාව සඳහා අවශ්‍ය සෝඩියම් කාබනේට් මවුල ගාන හොයාගන්න ඕනේ. ඊට පස්සේ ඒ සෝඩියම් කාබනේට් ප්‍රමාණය අපි ස්කන්ධයක් ලෙස ගන්න ඕනේ. එහෙම තමයි සාමාන්‍යයෙන් කරන්නේ. ඔයගොල්ලෝ පේනවා ඇති මේ සංයුතිය ප්‍රකාශ කරලා තියෙන්නේ ඝන ඩෙසිමීටර එකක තියෙනවනේ මවුල ගාන විදියට. හරිද? දැන් අපිට දෙන්නේ ඩෙසිමීටර එකක මවුල 0.2ක් තිබිය යුතුයි. හැබැයි පරිමාව 250යි ඕනේ. ඒ හින්දා අපි මෙහෙම කරන්නේ අපි කරන්නේ කවදාවත් මේ මවුල 0.2ක් අරගෙන ඝන ඩෙසිමීටර එකක දිය කරලා يعني ඩෙසිමීටර ද්‍රාවණයක් හදලා 250යි නෝනේ. ඉතිරි 750 අපතේ දානවා. එහෙම කරන්නේ නැහැ. හරි? 250 අපතේ යවන්නේ නැහැ. මේ 750ක් අපතේ යවන්නේ නැහැ. ඩෙසිමීටරයක් හදලා අපි කෙලින්ම 250ම හදන්න ඕනේ. ඒකට අපිට පුළුවන් ගණනය කිරීම කරන්න. ඒ නිසා අපි හරියටම මේ සංයුතියේ තියෙන 250ක සෝඩියම් කාබනේට් ස්කන්ධය හොයන. ස්කන්ධය හොයලා අපි ඒක දිය කළාම හදන්න. හරි? එහෙනම් අපි මුලින්ම එහෙම ලියමු උදාහරණ ලියන්නකෝ. උදාහරණ පළවෙනි ලියන්න. කියන්නේ සංශුද්ධ සෝඩියම් කාබනේට් ඝණය භාවිතා කර 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට 0.2 මවුල ගන්න ඩෙසිමීටරයට සාන්ද්‍රණය සහිත සෝඩියම් කාබනේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 250ක් පිළියෙල කිරීම සලකමු. හරි? හරි ළමයි. මුලින්ම අපි කරමුකෝ පොඩි ගණනය කිරීමක් මේ සෝඩියම් කාබනේට් සම්බන්ධව අපි කළ බලමු. එයාට අවශ්‍ය කියන්නේ මේක හදන්න අවශ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය හොයලා බලමු. හරි? ඒක තමයි මුලින්ම අපි කරන්නේ. හරි? පළවෙනි එක ලියන්නකෝ. ලියන්න. අවශ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයමු. හරි? අපි සෝඩියම් කාබනේට් ස්කන්ධය හොයන්න යන්නේ. මුලින්ම අවශ්‍ය Na2CO3 මවුල ගාන හොයමුකෝ. මවුල Na2CO3 මවුල ගාන හොයන්නේ n සමානයි CV සූත්‍රයෙන්. n කියන්නේ මවුල ගාන, C කියන්නේ සාන්ද්‍රණය, V පරිමාව. එහෙනම් අවශ්‍ය සාන්ද්‍රණය අවශ්‍ය පරිමාවෙන් ගුණ කරන්න. 0.2 තමයි සාන්ද්‍රණය. පරිමාව 0.25. 0.25 ගැන 4න් 1. මේක සුළු කරාම ඉතින් 0.5 කියලා එන මවුල. ඔන්න අවශ්‍ය සෝඩියම් කාබනේට් මවුල ගන්න. දැන් අපි ස්කන්ධය හොයනවා. හරි? මේ බලන්න ස්කන්ධය හොයන විදිය. ස්කන්ධය හොයනකොට සෝඩියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය පැත්තකින් හොයාගන්න. Na2CO3 වල මෞලික ස්කන්ධය සෝඩියම් 23 ව දෙකක් තියෙනවා 46යි. කාබනේට් වල 48යි 12යි 60ක් වෙනවා. ඒ නිසා 60ක් කියලා ගන්න. ඒතකොට 60යි 46යි 106යි. හරි? ඒක අපි ඉක්මනින් හොයාගන්න 106යි මවුල් ග්‍රෑම් මවුලයට. එහෙනම් අවශ්‍ය මවුල ගාන 0.5 මවුල ගුණ කරනවා 106 ග්‍රෑම් මවුලයට වලින්. හරි? කොහොම 106 5න් ගුණ කරලා 100ෙන් බෙද නැත්තම් එනවා 5.3 ග්‍රෑම් කියලා. හරිද? ඔන්න අවශ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය හොයාගත්තා. මේක හරිද ළමයිට පැහැදිලිද? කවිෂ්ක මේක පැහැදිලිද? හරිද? හරි සර්. හරි. නිමායට තේරෙනවද? හරි සර්. හොඳයි. කාව්‍යා? හරි.
ගොමුලට පැහැදිලිද මේක? හරි සර්. හරි. අපි දැන් කිව්වේ එතකොට අවශ්‍ය ස්කන්ධය හොයා ගැනීම කරේ. දැන් ඔන්න ළමයි හරියටම 5.3.0 ග්‍රෑම් ස්කන්ධයක් කිරා ගන්න ඕනේ. ස්කන්ධය කියන විදිහ මම ප්‍රායෝගිකව ඔයගොල්ලෝ කරන විදිහ කියලා දෙන්නම්. ඕගොල්ලෝ මුලින්ම මේ හොඳ පිරිසිදු ඔරලෝසු කදාවක් ගන්නවා. ඔරලෝසු කදාවට තමයි ස්කන්ධය කිරා ගන්නෙ. හරිද? එතකොට විද්‍යාගාර ඔරලෝසු කදාවකට තමයි මේක කිරා ගන්න. ඒතකොට අවශ්‍ය උපකරණ මුලින් හදා ගන්න ඕනේ. පස්සේ හොයන්න බෑ. ද්‍රාවණය පිළිවෙලකට මැදදී උපකරණ හොයන සිල්තක් නෑ. අවශ්‍ය දේවල් මුලින් ඔක්කොම හොයා ගන්න ඕනේ වැඩක් පිළිවෙල කරනකොට. එතකොට ඔරලෝසු කදාවක් මුලින්ම ගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඔරලෝසු කදාවේ තමයි අපි සෝඩියම් කාබනේට් ටික දාගෙන ඉන්නේ. අපි ද්‍රාවණය පිළිවෙල කරන තැනට සෝඩියම් කාබනේට් අරගෙන ඉන්න ඕනේ. එතකොට තරාදිය වෙන කොහෙද තියෙන්න පුළුවන්. එතකොට ඒ තරාදිය ගාව ඉඳලා කිරාගෙන එන්න ඕනේ අදාළ ස්ථානට. එතකොට සෝඩියම් කාබනේට් ටික අපි ඔරලෝසු කදාවට දාලා අරගෙන එනකොට ටිකක් හුළඟ ගියොත් එහෙනම් මොකද වෙන්නේ? සෝඩියම් කාබනේට් හුළඟ ගියොත් එහෙම කොටසක් පොඩි ඝන මේ කියන්නේ මේව සාමාන්‍යයෙන් බොහොම පොඩි සියුම් මේවානේ. ඉතින් මේව කුඩා ප්‍රමාණයක් සමහරට වාතයේ ගහගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පොඩි හිරෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට ආයෙසරයක් මේක කරන්න මොකද සාන්ද්‍රණය වර්ධිනවා. ඒ හින්දා අපි මේ මෙන්න මේ විදිහට තියෙන ඔරලෝසු කදාවට අපි සෝඩියම් ස්කන්ධය සෝඩියම් කාබනේට් ස්කන්ධය ඔහොම දාගෙන එනකොට යම් ප්‍රමාණයක් යන්න පුළුවන්. ඒකින්ද ඒක වළක්වන්න අපි මේක වහගෙන එනවා සාමාන්‍යයෙන් පුනිලයකින්. මෙන්න මෙහෙම පුනිලයක් අපිට කොහොමවත් ඕන ද්‍රාවණය පිළ ගන්න අපි පුනිලයකින් ඔක වහගෙන තමයි එන්නේ සාමාන්‍යයෙන්. හරි. ඔහොම ඝනයක් අපි අරගෙන යනකොට ඔය වගේ පුනිලක වහගෙන යනවා. ඒතකොට ඒ වුණාන් පස්සේ අර අහ කියන එක වළකින්න පුළුවන්. ඒක ඔළුව තියා ගන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ පොඩි පොඩි ට්‍රික්ස් තියෙනවා. ඒවා ඉතින් මේ ද්‍රාවණය හදන්න අපි මේ කොට ලියනේව නෙවෙයි. තමන්ගේ වැඩ. හරි. තමන් නිවැරදිව කරන දෙයක් කරන විදිය. එහෙම එහා මෙහා අරගෙන යන්නේ ඒ විදිහ තමයි ඝණය අරගෙන යන්නේ. අපි එතකොට මේ ඉලෙක්ට්‍රොනික බැලන්ස් එක මේක නිවැරදිව කිරා ගන්න පුළුවන් අවශ්‍ය 5.3.0 ග්‍රෑම් ස්කන්ධය කිරා ගන්න පුළුවන්. අරගෙන අපි අරගෙන යනවා. ඊට පස්සේ අපි වෙන් කරගත්ත පරිමාමිතික ප්ලාස්කු තියෙනවනේ. පරිමාමිතික ප්ලාස්කු අපිට ඕනේ. පරිමාමිතික ප්ලාස්කු වල පුනීලේ තියලා මුලින්ම ජලය ටිකක් දා ගන්නවා. හරි ජලය ටිකක් දාලා ඊට පස්සේ මෙන්න මේ අපි වෙන් කරගත්ත සෝඩියම් කාබනේට් ස්කන්ධය ක්‍රමක්‍රමයෙන් පුනීලයට සෝදා හරිනවා දෙවුම් බෝතලයක් මගින්. හරි බොෂ් බෝතල එකක් තියෙනවනේ. ඒ දෙවුම් බෝතලයකින් ජලය ටික ටික දාලා මෙන්න මේ ඔක්කොම ඝනය පුනීලය තුලට පුනීල හරහා කියන්නේ මේ අපි කියන්නේ මේ ද්‍රාවණයට වැටෙන සලස්වනවා. හරි ඊට පස්සේ ජලය අපි සාමාන්‍ය අඩක් විතර එකතු කරලා හොඳින් හොලවලා දෙපැත්තට හොලවලා අපි මේ දිය කරගන්න ද්‍රාවණය. ඒතර මතක ඇතුව ඇබේ ගහගෙන හොලවන්න ඕනේ. ඇබේත් ගහන්න ඕනේ බෝතලේ ඇබේ ගහලා හොලවන්න. ඊට පස්සේ හොඳ දියුණුවෙන් පස්සේ අර අපේ පරිමාමිතික ප්ලාස්කුවේ සලකුණක් තියෙනවා 250 සලකුණ. ඊට පස්සේ තමයි 250 දක්වා සාමාන්‍යයෙන් පුරවන්නේ. සාමාන්‍යයෙන් ඉතින් ගෙදර තේ එකක් හදන විදියම තමයි. හරියට කල්පනා කරොත් එහෙම. හරිද? හරියට කරනවා නම් ඒකම තමයි. දැන් අපිට අවශ්‍ය පිටි සීනි අනම්මනම් දාලා අපි තේ එකක් හදනකොට අවශ්‍ය පරිමාණ මුලින්ම ජලය එකතු කරන්නේ නැහැනේ. නේද? උණු ජලය අපි දැන් කප් එකක් පිරෙන්න අපිට තේ එකක් ඕනේ කියලා මුලින්ම අපි කප් එක පුරවලා මේ වතුර අරගෙන ඒකට සීනි ඔක්කොම දාලා කවලම් කරන්න බෑනේ. කවලම් කරාම උතුරලා යනවා. ඒතර එහෙම පස්සේ වැඩේ අවුල්. එහෙම කරන්නේ නැහැනේ. අපි කරන්නේ සාමාන්‍ය සීනි පිටි දාලා මිශ්‍ර කරලා හොඳට අපි මේ වතුර ටිකක් තමයි දාන්නේ. ටිකක් දාලා හොඳට කලක් කරලා ද්‍රාවණය හදා ගන්න. හොඳට දිය කර ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි අවශ්‍ය පරිමාව දක්වා තනු කරනවා. ඊට පස්සේ ආයෙ 3-4 වතාවක් කලක් කරලා හොඳට ද්‍රාවණය එකාකාරව සම මිශ්‍රයක් විදිහට හදා ගන්නවා. ඕකම තමයි මේකෙත් වෙන්නේ ඉතින්. හරි? ඔය දෙම තමයි මේකෙත් වෙන්නේ. ඉතින් ඔය ටික තමයි කරන්නේ. ලොකු දෙයක් නෙවෙයි. හරි? ඔක මතක තියාගන්න. හරි. අපි පොඩක් ලියමු. මේක හරිනේ. පියවර වශයෙන් කියන්නම් ඉක්මනින්. හරි? ලියන්න. 250.0යි මෙහෙම 250.0 ඝන සෙන්ටිමීටර පරිමාමිතික ප්ලාස්කුවක් ගෙන එයට පුනීලය තබා ඔරලෝසු කදාවට වෙන් කරගත්
සංශුද්ධ සෝඩියම් කාබනේට්, සංශුද්ධ Na2CO3, සංශුද්ධ සෝඩියම් කාබනේට්, ස්කන්ධය දෙවුම් බෝතලයක් ආධාරයෙන් ප්ලාස්කුව තුළට සෝදාහරණු ලැබේ. ප්ලාස්කුව තුළට සෝදාහරණු ලැබේ. හරි, ප්ලාස්කුව තුළට සෝදාහරණු ලැබේ. ඉන්පසුව ආශ්‍රිත ජලය යොදා ප්ලාස්කුවෙන් අඩක් පමණ පුරවා ගනු ලැබේ. දැන් ප්ලාස්කුවට ඇබයක් ගසා නැත්නම් මූඩිය යොදා ඇබේ ගසා හොඳින් සොලවා සෝඩියම් කාබනේට් සියල්ල ජලයේ දිය කරනු ලැබේ. හරි, ඉන්පසුව නැවතත් සලකුණු දක්වා ආශ්‍රිත ජලයෙන් පුරවා ගනු ලැබේ. අවසානයේ ඇබය යොදා ඇබේ ගසා ද්‍රාවණය හොඳින් කිහිප වරක් උඩු යටි කුරු කර මිශ්‍ර කර ලේබල් කරනු ලැබේ. හරි, ඔච්චරයි. හරිද? ඔය විදිහට පුළුවන් ද්‍රාවණ පිළියෙල කරන්න. ඔය ක්‍රමයේ පොදුවේ මතක තියාගත්තා නම් හරි. හරිද? කරන ක්‍රමවේදය එච්චරයි. හරිද? ඒ නිසා ඒවා භාවිතා කරන්න ඔයගොල්ලෝ ලැබ් එකේදී කරන අවස්ථාව හම්බුනොත් එම ඔයගොල්ලෝ ඒ විදිහට කරන්න. හරියට කරන්න ප්‍රැක්ටිකල් කරනකොට ඒවා මතක හිටිනවා. ඒ අනුව කරගන්න පුළුවන්. හරි. ඔන්න ඕක. ඊට පස්සේ දැන් ওই විදිහට අපිට පුළුවන් ද්‍රාවණ විද්‍යාකාරී පිළිකන් සෝඩියම් කාබනේට්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේද? සෝඩියම් සල්ෆේට් ඔය වගේ ලවණ ඝන අවස්ථාවේ තියෙනවා. ඔහොම පිළියෙල කරන්න පුළුවන්. හරි. උදාහරණ අපි ලියමුකෝ ප්‍රශ්න දෙයක්. මේ ප්‍රශ්න ලියන්නකෝ. ලියන්න. 0.25 මවුල ගණන ඩෙසිමීටරයට 0.25 මවුල ගණන ඩෙසිමීටරයට
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් NaOH ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 400ක් සාදා ගැනීම සඳහා ඝන සෙන්ටිමීටර් 400ක් සාදා ගැනීම සඳහා අවශ්‍ය සංශුද්ධ සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න. හරි සංශුද්ධ හරි සෝඩියම් හයිඩ්‍රෝ ස්කන්ධය සොයන්න. අර මේ ද්‍රාවණය උඩු යටි කුරු කරනවා කියලා අදහස් කරන්නේ මෙහෙම. දැන් මේකේ ද්‍රාවණය පුරවනවානේ අපි ඇබේ ඇරලා ඊට පස්සේ ඇබේ ගහනවා. ගහලා මෙහෙම මෙතනින් අල්ලලා මේ ටොප් එක අල්ලලා මෙහෙම හොලවනවා. හරි අනිත් පැත්තම ගහනවා කියලා අදහස නෙවෙයි ඇත්තටම අනිත් පැත්තම මේ ගහන්නේ නැහැ. උඩු යටි කුරු නෙවෙයි දෙපැත්ත සොලවන කියලා ගත කමන්නේ. හරි එහෙම මෙහෙම හොලවන්නේ. නැතුව මේ අර කවිෂ්ක එක මෙහෙම අනිත් පැත්තට ගහන අදහසම ගන්න එපා. එහෙම ඌමනාවක් නෑ. කොහොම නමුත් මේ ඇබේ ටිකක් මේක ගෑවෙන්න පුළුවන්. ඒවා කාලෙත් එක්ක ටික ටික ද්‍රාවණයට නැවත එකතු වෙනවා. ඒ නිසා අර එතන අහලා තියෙන ප්‍රශ්නේ මේ ඇබේට යන්න පුළුවන් කියන එක. ඒක ඇත්ත. දැන් සාමාන්‍යයෙන් රබර් ඇබයක් වගේ ගියොත් එම රබර් වල ටිකක් දිය වෙන්න පුළුවන්. ඒ නිසා ඇබේ ගෑවෙන එක එච්චර හොඳ නෑ. නමුත් මම අදහස් කරේ අර මේ දෙපැත්තට හොලවන අදහස් දුන්නේ. හරි ඒ නිසා ඒක පොඩ්ඩක් වුණා උඩ යට කුරුක වෙනස් කරලා දෙපැත්තට සොලුවෙන් ගලකලා ගන්න. සාමාන්‍යයෙන් ද්‍රාවණයක් හදනකොට අපි කරන්නේ දැන් මෙහෙම තියෙන ඇරලා තියෙන එකට වතුර පුරවනවා. පුරවලා ඇබේ ගහලා ඊට පස්සේ මෙන්න මේක මෙහෙම ටොප් එක මෙහෙම වහනවා. මේක ඒ කියන්නේ ඇඟිලින් වහ ගන්නවා. මාපල ඇඟිලින් මේක වහ ගන්නවා. හරි වහලා ඊට පස්සේ මේක මෙහෙම දෙපැත්තට හොලවනවා. ඒතකොට ඒක තමයි කීපොරක් කියලා පස්සේ ද්‍රාවණය එකාකාරව මේක උඩු යටි කුරු කරාම හොඳයි. නමුත් ඒක අර අල්කොහොල් හානි කර වෙන්න පුළුවන්. හරි ඒ නිසා සාමාන්‍ය දෙපස්සට සෙලුම් තමයි වැඩියෙන් කරන්නේ. හරි එහෙම. කොහොම නමුත් මේවට මේ වීදුරු ඇබ තියෙන ඒවා තමයි භාවිතා කරන්නේ ඔය සෝඩියම් කාබනේට් වගේ වට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වට නම් වීදුරු හරියට ප්ලාස්ටික් වගේ ඇබ තියෙන තමයි සාමාන්‍යයෙන් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම හරි. එහෙම එකක් තියෙනවා. ඇබේ ගෑවෙන එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඇබේ තිබුණොත් එහෙම අපද්‍රව්‍ය ද්‍රාවණය කන්ටැමිනේට් වෙනවා. ඒ කියන්නේ අපද්‍රව්‍ය කවලා වෙන නිසා ඇබේ ගාවන එක හොඳ නෑ. ඒක හොඳ ප්‍රශ්නයක්. හොඳ කවිෂ් ගැහුවේ. ඇබේ ගාවන්න නැතුව කරන එක තමයි හොඳම දේ. හරි. එහෙමයි කියලා දැන් ඇසිඩ් එකක් වගේ තියෙන ලාවට ඇබේ ගෑවම ජරාව වෙනවා. ඇඟිල්ල තියලා මාපට ඇඟිල්ල තියලා ගන්න ඇබේ නැතුව මෙහෙම මාපට ඇඟිල්ල තියාගෙන මෙහෙම වහගෙන හොලවන්නේ නැහැ හොඳේ. ඒක මාපට ඇඟිල්ල ඉවරයි. ඒ නිසා එහෙම කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඇබයක් අනිවාර්යයෙන් යොදන්න ඕනේ. ගැළපෙන ඇබේ තෝරන්න ඕනේ. හරි. සෝඩියම් කාබනේට් වගේ වට කමක් නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වට වීදුරු ඇබේ යොදන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට වීදුරු ඇබයක් යොදන්නේ නැත්තේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ළමයි කාලයත් එක්ක වීදුරු විකාදනය කරනවා. ගොඩක් කාලයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් ඔය ප්ලාස්ටික් වල දාලා තියෙන හොඳ නැහැ. දාලා දුවම වෙන්නේ වීදුරු විකාදනය වෙනවා. වීදුරු විකාදනය වෙලා මොකද වෙන්නේ? අර වීදුරු ඇබයයි වීදුරු බෝතලේ කට නෙක් එක තියෙන ඒකයි අතර අර කඩ තුල අපි කියන්නේ ක්‍රැක් වෙනවා. නැත්නම් ඊට පස්සේ මේ දෙක අතර නැත්නම් සවි වෙනවා. සවිවීමක් සිදු වෙනවා. ඒ නිසා ගලවන්න බැරි වෙනවා. හරි කාලයක් ගියන් පස්සේ මේ සෝඩියම් කාබනේට් මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බෝතලය වීදුරු ඇබේ සවි වෙලා අන්තිමට ගලවන්න බැරි වෙනවා. අන්තිමට බෝතලෙත් එකම විසිරලා තමයි වෙන්නේ. එහෙම හරි. නැත්නම් ගලවන්න ගියාම අර කට කඩලා යනවා. ඉතින් ඒ හින්දා කවදාකවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් හදනකොට වීදුරු ඇබයක් යොදන්න එපා. සාමාන්‍යයෙන් රබර් ඇබයක් නැත්නම් ප්ලාස්ටික් ඇබයක් යොදන්න නැත්නම් ගලවන්න බැරි වෙයි. ටික කාලයක් ගියන් පස්සේ සාමාන්‍යයෙන් මාස 4ක් 5ක් 6ක් ගියන් පස්සේ ඒක එහෙම වෙනවා. හරි. සමහරවිට ඔය කොරෝනා නිසා තව කාලෙකින් ලැබ් එකට ඒතකොට එහෙම පස්සේ කොහෙත්ම ගලවන්න බැරි වෙනවා. හරි එහෙම ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකමත් තියන්න. හරි. හරි ඒවා ප්‍රායෝගික දේවල්. ඊළඟට දෙවෙනි ගාන ලියනවද? ඔව්. තව ගානක් ලියා ගන්නකෝ. ලියන්න. 0.05 මවුල ගන්න ඩෙසිමීටරයට 0.05 මවුල ගන්න ඩෙසිමීටරයට KiO3 potassium iodate. හරි KiO3
potassium iodate ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 100ක් පිළියෙල කිරීම සඳහා අවශ්‍ය KiO3 ස්කන්ධය සොයන්න. හරි. KiO3 ස්කන්ධය සොයන්න. වරහන් තුල පොටෑසියම් වල සාපස් 39යි. පොටෑසියම් 39යි. අයඩින් 127යි. ඔක්සිජන් 16යි. ඒක වරහන් තුල ලියා ගන්න. පොටෑසියම් 39යි. අයඩින් 127යි. ඔක්සිජන් 16යි. හරි. හරි එච්චරයි. ඔන්න විතර ද්‍රාවණ හදන්න පුළුවන් ළමයි. ඔය ද්‍රාවණ පිළිවෙල ඔහොම කරනවා. ඊට පස්සේ අපිට මේ ද්‍රාවණයක් පිළියෙල කරන ඔය විදිහටම කරනවා වගේ තවත් ක්‍රම තියෙනවා ද්‍රාවණ හදන. දැන් අපි සාන්ද්‍ර අම්ලයක් භාවිතා කරලා අපිට පුළුවන් මේ තනුක ද්‍රාවණයක් හදන්න. එහෙමත් කරනවානේ. එහෙමත් අපි කරනවා. ඒතර ඝනයක් ජලයේ දිය කළ ද්‍රාවණ හදනවා වගේම අපිට සාන්ද්‍ර අම්ලයක් භාවිතා කරලා තනුකේව හදන්න. දැන් උදාහරණයක් විද්‍යාගාරේ අපිට සල්ෆියුරික් ලැබෙන්නේ ළමයි ද්‍රව ලෙස. නැත්නම් ද්‍රාවණ වශයෙන් තමයි සල්ෆියුරික් ලැබෙන්නේ විද්‍යාගාරේ. ඝනයක් ලැබෙන්නේ නැහැ සල්ෆියුරික් කියන්නේ. ද්‍රාවණ ද්‍රව. ඉතින් මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට තනු කරලා අපි හදා ගන්න ඕනේ අපිට අවශ්‍ය සාන්ද්‍රණයේ ද්‍රාවණය. ඒ නිසා දෙවන ක්‍රමය තමයි මේ ද්‍රාවණයක් අපිට කියන්නේ සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයක් අපිට තනු කරලා ද්‍රාවණ පිළියෙල කරන්න පුළුවන්. හරි? දෙවෙනි මාතෘකාව ලියන්න. සාන්ද්‍රණයේ වැඩි ද්‍රාවණයක් තනුක කිරීමෙන් ද්‍රාවණ පිළියෙල කිරීම. ද්‍රාවණ පිළියෙල කිරීම. හරි? උදාහරණ ලියන්න. උදාහරණයක් අපි හෙලින් බලමු. 5යි මවුල ගණන් ඩෙසිමීටරයට හරි 5යි මවුල ගණන් ඩෙසිමීටරයට HCl ද්‍රාවණයක් භාවිත කර බිංදුවයි දශම 2යි මවුල ගණන් ඩෙසිමීටරයට HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 250ක් සෑදීම සලකමු. හරි 0.2යි මවුල ගණන් ඩෙසිමීටරයට HCl ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 250ක් සෑදීම සලකමු. හරිද? ඒකත් අපි මුලින් බලමු කොහොමද කරන්න කියලා. අපිට දීලා තියෙන ළමයි විද්‍යාගාරයේ සාන්ද්‍රණයේ වැඩි HCl බෝතලයක් ඕන පරිමාවක් ගත්ත හැකි. හරි? සාන්ද්‍රණයේ 5යි මවුල ගණන් ඩෙසිමීටරයට. එයාගේ ඩෙසිමීටර එක මවුල 5ක් තියෙන විදිහ තමයි තියෙන සාන්ද්‍රණය HCl. අපිට හදා ගන්න ඕනේ සාන්ද්‍රණය ඝන ඩෙසිමීටර මවුල 0.2ක් වන HCl ද්‍රාවණයකින් 250ක්. එතකොට අපි කොහොමද කරන්නේ සාමාන්‍යයෙන්? දැන් උදාහරණයක් දැන් ඕගොල්ලෝ සාන්ද්‍රණයේ වැඩි ඔය බීම එහෙම තියෙන්නේ සන්ක්වික් කියලා තනකො සන්ක්වික් බෝතලයක් ගෙනහම කොහොමද අපි අවශ්‍ය විදිහට වීදුරු කීපයක් හදාගන්නේ? ඒකේ අපිට මේ කියන්නේ මිශ්‍ර කරන්න පුළුවන් ප්‍රමාණය දෙනව නේද? නේ අපිට කියනවා එකකට බෝතලයකට ජලය බෝතල් 9ක් දාන්න පුළුවන්. නැත්නම් 10 ගුණයක් දක්වා තනු කරන්න පුළුවන් කියලා අපිට කියනවා. ඒතර අපි කරන්නේ අපිට වීදුරු 10ක් හදා ගන්න ඕන නම් අපි සන්ක්වික් වීදුරුවක් අරගෙන මෙතන කියන්නේ අධිසාන්ද්‍ර තියෙන මේ ද්‍රවයෙන් වීදුරුවක් අරගෙන ජලය වීදුරු 9ක් දාලා කවලම් කරනවා. එහෙමනේ සාන්ද්‍රණයේ වැඩි එකකින් කොටසක් අරගෙන අපි කවලම් කරනවා. ඒතර ඒක අපි තීරණය කරන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවනේ. ඒ අවශ්‍ය ප්‍රමාණයට ඕන දේ තමයි පිළියෙල කරන්නේ. නැත්නම් අපි සාමාන්‍යයෙන් මේ අපිට ප්‍රමාණය බැයින අපි කරන්නේ නැහැ. මේ සන්ක්වික් බෝතලෙම හදන්නේ නැහැ සාමාන්‍යයෙන්. නේද? එක්කිනෙකාවෙන් පස්සේ අපි බෝතලෙම දිය කරන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය කොටසක් අපි අරගෙන
ඒක ජලයෙන් තනු කරලා ගැලපෙන හදා ගන්නවා. එහෙමනේ වෙන්නේ. ඉතින් ඒ විදියට ද්‍රාවණයක් හදලාදී කියලා දෙන්නේ. අපි මෙතනදී ළමයි අපිට අවශ්‍ය ඒ කියන්නේ පිළියෙල කරලා යුතු ද්‍රාවණය තියෙනවානේ. ඒ පිළියෙල කළ යුතු ද්‍රාවණය අපි ඒ කියන්නේ HCl වල ප්‍රමාණය හොයාගන්න ඕනේ. මේ පිළියෙල කළ යුතු ද්‍රාවණයේ තියෙන HCl මවුල ගාන හොයාගන්න ඕනේ. හරිද? ඒ HCl මවුල ගාන ලැබෙන මේ පළමු ද්‍රාවණයෙන්නේ. ඒ නිසා මේකෙදි පිළියෙල කළ යුතු ද්‍රාවණය තුල තියෙන මවුල සංඛ්‍යාව හොයාගන්න. ඒ මවුල සංඛ්‍යාව පළමු ද්‍රාවණයෙන් වෙන් කරගන්න. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. හරි? මේකේ අවශ්‍ය මවුල ගාන හොයලා ඒ මවුල ගාන මෙයාගේ වෙන් කරගන්නවා. මවුල ගාන ගන්න ඉතින් පරිමාවක් ලෙස. ඒ නිසා අපි ඊළඟට හොයනවා පළමු ද්‍රාවණයේ ඒ මවුල සංඛ්‍යාව තියෙන පරිමාව. අන්න එහෙමයි පිළියෙල කරන්නේ. මේ බලන්නකෝ. මෙහෙම හිතමුකෝ. මෙන්න මෙහෙමයි වෙන්නේ. හරි ළමයි? දැන් අපිට හදන්න ඕන ද්‍රාවණය තියෙනවානේ. මෙන්න හදන්න ඕන ද්‍රාවණය. මෙයාගේ සාන්ද්‍රණය 0.2 මවුල ඝන ඩෙසිමීටර. පරිමාව 250යි ඝන සෙන්ටිමීටර. හරි. එතකොට අපි කරන්නේ මොකද්ද? පළමු ද්‍රාවණය තියෙනවානේ. පළමු ද්‍රාවණයෙන් පරිමාවක් අරගෙන පොඩි පරිමාවක් ගන්නෙ. හරි. v පරිමාවක් කියනකො පරිමාවක් අරගෙන එයාගේ සාන්ද්‍රණය 5යි මවුල ඝන ඩෙසිමීටරයට අරගෙන මේකට දානවා. හරි. ජලය දිය කරනවා. කොහොමද වෙන්නේ? එතකොට මෙතනදී මේ අපි v පරිමාවක් තුල තියෙන HCl මවුල ගාන තියෙනවනේ. ඒක මම සිම්පල් n කියලා ගන්නම්කෝ. ඒ මවුල ගාන කොතනටද අන්තිමට යන්නේ? ඒ මවුල ගාන යන්නේ මෙන්න මෙතනට. ඒ නිසා මේක තුල අවසානයේ ලැබෙන මවුල සංඛ්‍යා දෙපැත්තේ සමානයි. ඒ කියන්නේ අවසාන ද්‍රාවණයේ තියෙන HCl මවුල ගානයි ඕගොල්ලෝ වෙන් කරගත්ත පළමු ද්‍රාවණයේ තියෙන මවුල ගානයි ළමයි සමානයි. ඒ නිසා ඒ හරහායි මේ ගාන හදන්නේ. හරිද? අපි මුලින්ම පිළියෙල කළ යුතු ද්‍රාවණයේ තියෙන HCl මවුල ගාන හොයාගන්නවා. ඊට පස්සේ එම මවුල ගාන මෙයාගේ පරිමාවක් ලෙස වෙන් කර ගන්නවා. ඊට පස්සේ ඒක ජලයේ දිය කරලා අපි ද්‍රාවණය හදා ගන්නවා. හරි එහෙමයි සිදු වෙන්නේ. ලියන්නකෝ. ලියන්න. මෙහිදී පිළියෙල කළ යුතු ද්‍රාවණයේ අඩංගු HCl මවුල ප්‍රමාණය පළමු ද්‍රාවණය තුලින් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිමාව ගණනය කරයි. මේක අහගන්න. මේක පොඩක් වෙනසක් කල්ට වඩා තියෙනවනේ. මේ බලන්නකෝ. ඔයගොල්ලෝ ආයෙත් අහගන්නකෝ තේරුම් නැත්තම්. මෙන්න මෙහෙමයි. මේ අපි හදන්න ඕන ද්‍රාවණයනේ. මේකේ තියෙන HCl මවුල ගාන. එන්නේ n සමානයි මම මේක ගන්නවා C2V2 කියලා. හරි? සාන්ද්‍රණය C2 පරිමාව V2 කියලා ගන්නවා. මෙයාගේ සාන්ද්‍රණය C1 පරිමාව V1 කියලා ගන්නවා. එතකොට මෙයාගේ තියෙන මවුල ගාන C2V2. මෙයාගේ තියෙන මවුල ගාන කොහොමද ගන්නෙ? C1V1. එතකොට අපි දන්නවා දෙකේම මවුල සංඛ්‍යා සමානයිනේ. එහෙනම් මේකට යොදන සමීකරණය C1V1 සමානයි C2V2 කියලා යොදා ගන්න පුළුවන්. හරි? මේක එක සමානයි දෙක හින්දා අපිට සමීකරණයක් ගත හැකි මෙයාගේ තියෙන මවුල ගාන C1V1 මෙයාගේ මවුල ගාන C2V2. දැන් අපිට මේ C1V1 වලට අගයන් ආදේශ කරලා C2V2 වල ආදේශ කරලා නොදන්න පදේ ඉතුරු කරලා අපිට පුළුවන් V හොයාගන්න. V කියන්නේ